අයිබෝන් සුබ දවස SL ඩයිරි විශේෂ පුවත් සමගයි ඔබ එකතුව සිටින්නේ ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් තත්ත්වය සහ විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වීමේ නවතම නීති රිගුලාසි වෙනස් වෙන්නේ කෙසේද කියලා පැහැදිලි කරන යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වීඩියෝට යන්න කලින් පුංචි ඉල්ලීමක් කරනවා. ඔයාලා තවමත් ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා නැත්නම් පාලින් තියෙන subscribe button එක click කරලා එකතු වෙන්න. ඔයාලට වැදගත් කාලීන තොරතුරු ලබා දෙන ඔයාලගේ මනාලිකාව SL ඩයරි. ඔව් සංක ඇත්තටම කොවිඩ් සම්බන්ධයෙන් ගත්තම අපි පසුගිය දෙසැම්බර් මාසයේ ඉඳලා මේ මාර්තු මාසයේ වෙන කාල සීමාවේදී යම්කිසි කොවිඩ් වර්ධනයක් තිබුණා ලංකාවේ. ප්‍රධාන වශයෙන්ම මම හිතන්නේ පසුගිය දෙසැම්බර් කාල සීමාවේදී රට පුරා උත්සව සහාය තිබිච්ච තත්ත්වයන් යටතේ ඊට අමතරව ගම්බිම්බලා විශාල වශයෙන් ගමන් කරලා තිබ්බා. ඉතින් ඒ සියලුම කටයුතු හමුවේ යම්කිසි වර්ධනයක් තිබුණා. ඉතින් ඒ අනුව මේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් දිනකට 950ක් 18 ටිකක් අඩුවෙන් වෙන ප්‍රමාණයකට වගේ වර්ධනය වුණා. ඊට පස්සේ ඒක පෙබරවාරි මාසයේ අවසාන භාගය වෙනකොට ඒක විශේෂයෙන්ම මාර්තු මුල් සතිය වෙද්දී 500කට ආසන්න සංඛ්‍යාවකට තිබ්බා. දැන් මේ වන විට පසුගිය සතියකට වැඩි කාල සීමාවක් තුළ මේ 300 අගයක හා සමාන අගයක දැක්වෙනවා. දැන් විශේෂයෙන්ම ඊයේ දිනේ ගත්තත් ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 314 දෙනෙක් හමුවන්නේ. ඒ මුණුත් ඇත්තටම ලංකාව තුළ හමුවන්නේ 281ක්. විශේෂයෙන්ම ඉතිරි සංඛ්‍යාව 33ක්ම වාර්තා වන්නේ පිට රටවල් වලින් විදේශ රටවල් වලින් ශ්‍රී ලංකාවට රැගෙන එන අයුරුන්ගෙන් තමයි මේ ආකාරයෙන් 33 දෙනෙක් වාර්තා වන්නේ. අනුව තමයි 314ක සංඛ්‍යාවක් වාර්තා වන්නේ. ඉතින් රට තුළ කොවිඩ් පාලනය කර ගැනීමට මේ වන විට සාධනීය තත්වයක පසු වෙනවා කියන අපිට අවිවාදයෙන් තොරව කියන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සඳහා අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම සෑම දිනකම සතිය දිනවල කොවිඩ් කාර්ය සාධක බලකාය රැස්වලා මේ සමදිව සාකච්ඡා කරන දිනපතා හෙට දිනේ ඉදිරි දින කීපය තුල කළුතු සම්බන්ධව මොන ආකාරයෙන්ද අපි රට තුල කොවිඩ් පාලනය කරගත යුත්තේ කියන සම්බන්ධයෙන් ඉතින් මේ අනුව තමයි මේ තත්ත්වය රැගෙනීමට හැකියි. ඒ ස්ථානවල ඉලක්ක කරගෙන PCR පරීක්ෂණය කරමින් ඒ PCR පරීක්ෂණ මාර්ගයෙන් කොවිඩ් පොකුරු හෝ කොවිඩ් ආසාදිතයන් ඉලක්ක කරගෙන ඔවුන් සීමා කර ගැනීමට කරන ලද උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි දැනට රට තුළ මේ ආකාරයෙන් පාලනයක් ලබා ගැනීමට හැකියාව ලබා දීලා තිබෙන්නේ. විශේෂයෙන්ම පිට පළාත්වල හමු වුණත් ඉතාමත් කෙටි කාලයක් තුළ සතියක් දින 10ක් වෙනි කාලයක් තුළ පාලනය කර ගැනීමට බොහෝ දුරට අපට හැකියාව තිබෙනවා. ඉතින් දැනට බහුව ප්‍රශ්නෙට ඔව් ඒකින්ද වෙන්න පුළුවන් රටේ අනිකුත් අයවලුන්ට දැනට වාර්තා කරන්න කියන්නේ යම් කිසි ආකාරයකින් අපි ලෝකයේ රටවල් වල කොවිඩ් විශාල වශයෙන් දැන් ඊයේ දිනේ ගත්තම බ්‍රසීලයේ ඊයේ දිනේ වැඩිම මියගිය සංඛ්‍යාව මෙතෙක් මේ වසර තුලම වාර්තා වන ඊයේ දිනේදී ඒ වගේ බොහෝ රටවල කොවිඩ් ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිර යන අවධියක ශ්‍රී ලංකාවේ අපි කෙසේ හෝ කොවිඩ් මේ ආකාරයේ මේ තත්ත්වයේ යටතේ හෝ පාලනය කර ගැනීමට අපිට හැකියාව ලැබිලා තිබෙන බවයි පෙනෙන්නේ. දැන් හමුදාපතිතුමනි ඔබතුමා සඳහන් කරා 314ක පමණ ප්‍රමාණයක් විතරයි ඊයේ දිනේදී වාර්තා වුණේ 281යි ඇත්තෙන්ම ශ්‍රී ලංකාව අභ්‍යන්තරයෙන් වාර්තා වුණේ කියලා. ඉතින් මෙය බැලූ බැල්මට ඉතාමත් අඩු සංඛ්‍යාවක් මාසවල 5000කට අඩු සංඛ්‍යාවක් PCR කරේ. ඊට පස්සේ ඔක්තෝබර් 4 වෙනිදා මේ දෙවෙනි හෝ හම්බු නැති වුණත් අපි අනිවාර්යයෙන්ම ඉලක්ක කරගෙන යම් යම් ප්‍රදේශ සහ යම් යම් ස්ථාන කොවිඩ් ආසාදිතයන් හමුවීමට හැකි ස්ථාන පිළිබඳව දැන්ට අපි අවුරුද්දක් සහ දින 3ක් පමණ කාලයක් වෙනවා අපි පළවෙනි ආශ්‍රිතය ලංකාවේ කොවිඩ් ආසාදිතය හමු වෙලා. ඉතින් මේ තියෙන අත්දැකීම් තුල අපිට හැකියාව තිබෙනවා එහෙමනම් කොයි තානවලදී හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඒවා ඉලක්ක කරගෙන කරන එක අඩු කිරීමක් කරන්න. ඒක අනිවාර්යෙන්ම ඒ ස්ථාන අපිට කොවිඩ් ආසාදනයක් විය හැකි ස්ථාන කරනවා ලබනවා. ඊට අමතරව ආශ්‍රිතයන්ගේ සංඛ්‍යාව ආසාද නුන කට්ටියන් ආශ්‍රිතයන්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් සමග PCR පරීක්ෂණ අඩු වෙන්න පුළුවන්. ඉතින් විවිධ මත ධර්ම ඔබ දන්නවා මේ රටේ පටන් ගද්දිත් කිව්වා අපේ අදත් සංඛ්‍යාව මදි
එතන නැත්නම් වෙන්ටිලේටර්ස් මදි අපිට නම් කරගන්න බැරි වෙනවා. අනිවාර්යයෙන්ම මේ ගතියන ප්‍රමාණ වෙන්ටිලේටර්ත් එක පුළුවන්ද? ඔයගේ ඉතින් විවිධ මත දැරුවා. නමුත් කවදාකවත් වෙන්ටිලේටර්ස් අඩු කරගන්න ගියෙත් නැහැ. හැදම් මැදි කරගන්න ගියෙත් නැහැ. කෙසේ හෝ මේක අපි පාලනය කරන්නේ. ඒ වගේ මේ අවස්ථාවෙත් විවිධ මත දරනවා. ඒක ධනාත්මකව හිතලා කරන්නත් පුළුවන්. නැත්නම් නැතුව හිතන්නත් පුළුවන්. නොදැනුවත්කම හිතන්න පුළුවන්. විශේෂඥවරුන්ට විවිධ ආකාරයෙන් මත දරන්නත් පුළුවන්. නමුත් ඒ ඔක්කොමට අපි ගරු කරනවා. කෙසේ වෙතත් ඇත්ත తත්වය ඇවිල්ලා ඔය යම් කිසි ආකාරයක අඩුවීමක් තිබෙනවා නැතුව නෙමෙයි. ඒ වෙන්නේ ඒ යම් කිසි හේතුවක් හින්දා. ඉතින් ඒක විද්‍යානුකූලව කරන ක්‍රමවේදයක් යටතේ කරන හින්දායි කරන්නේ. ඒ නැතුව මේ හංගන්නවත් සංඛ්‍යාව අඩු කරලා පෙන්වන්නවත් එවැනි දෙයක් නෙමෙයි. ඉතින් අවශ්‍යතාවයක් තිබුණොත් හෙට දිනේදී ඊට වැඩි අවශ්‍යතාවයක් වුණොත් අනිවාර්යයෙන් මේ සංඛ්‍යාවන් ඕන ප්‍රමාණයකට වැඩි කිරීමේ හැකියාවක් අපි සතුව තිබෙනවා. දැන් අපි දැක්ක මාධ්‍ය ඔස්සේ යුද හමුදාපතිතුමා අර හමුදා සමාජිකයන් රණවිරුවන් 66000කට එන්නත ලබා දීමෙන් නික්මිතිව ඔබතුමත් එන්නත ලබා ගන්නවා. දැන් එන්නත්කරණය සම්බන්ධයෙන් මේ වන විට රටේ පවතින තත්ත්වය මොකක්ද? ඒ කියන්නේ අපි දන්නා විදිහට ඉන්දියාවෙන් ප්‍රධානයක් විදිහට ලැබුණු ලක්ෂ 5ක මේ ඇස්ට්‍රොසෙනිකා එන්නත මේ වන විට ලබා දීලා අවසానයි කියලා මේ සංඛ්‍යාලේඛන හා සසඳද්දී පෙනෙන්නේ. ඒ අනුව කොවැක්ස් පහසුකම යටතේ ලංකාවට ලැබුණු 2,64,000ක පමණ වන මාත්‍රා ප්‍රමාණය පමණද එන්නත්කරණය සඳහා ලංකාවේ මේ මොහොත වන විට තිබෙන්නේ. යම්කිසි ආකාරයකින් එන්නත්වල හිඟයක් අඩුපාඩුවක් එහෙම මදිපාඩුවක් එහෙම වාර්තා වෙනවද හමුදාපතිතුමනි? නෑ එහෙම නෑ. සමහර තැන්වල මම දන්නා ශීරම් ආයතනයේ ඇති වූ ගින්නත් සමග සමහරලාට මෙහෙම දෙයක් වෙයිද අපිට අඩු වෙයිද නැති වෙයිද නැත්නම් සමදතා යටතේ මොන හරි වෙයිද කියන තත්ත්වයන් එක මතයන් දරන්න උත්සාහ කරනවා අපිට පේනවා. ඔබතුමා කිව් විදියට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් නරේන්ද්‍ර සිං මෝදි අග්‍රාමාත්‍යතුමත් අතර තියෙන ඉතාමත් සුහද සම්බන්ධතාවයේ යටතේ තමයි පළවෙනි අපිට 1,05ක එන්නත් ප්‍රමාණයක් අපිට ප්‍රථමයෙන් ලැබුණා. ඉතින් ඊට අමතරව ශ්‍රී ලංකාවේ රජය විසින් ඇස්ට්‍රාසෙනිකා නැත්නම් සීරම් ආයතන ඉන්දියාවේ සීරම් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ආයතනයේ නිෂ්පාදනය කරන්න යෙදුණු ඒ ඇස්ට්‍රාසෙනිකා එන්නත මිලියන 1.5ක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලුම් කරුන් ලැබුවා. ඒ කියන්නේ මුදලට ඇනවුම් කරුන් ලැබුවා. ඒකෙන් ලක්ෂ 5ක් ලංකාවට පළවෙනි ලක්ෂ 5ක් ලැබුණා. ඊට අමතරව තවත් ලක්ෂ 5ක් මේ ආකාරයෙන් ඉල්ලුම් ඇනවුම් කරපු ඉතුරු ලක්ෂ 5ක් බොහෝ දුරට මේ මාස අවසානයේ වෙද්දී පමණ ලැබීමට නියමිත තිබෙනවා. ඒ දෙවනි කොටස ලක්ෂ 5 දමතරව ඉතුරු ලක්ෂ 5ක් බොහෝ දුරට ඒ අනුමු කරපු මිලියන 1.5න් ඉතුරු ප්‍රමාණයක් අප්‍රේල් මාසයේ ඉවර වෙන්න ප්‍රථම අපිට අනිවාර්යයෙන්ම ලැබීමට නියමිත බවටයි අපි දැනුම් දීලා තිබෙන්නේ. ඊයේ දිනේ අතිගරු ජනාධිපතිතුමා සහ විශේෂයෙන්ම නරේන්ද්‍ර සිං මෝඩි අග්‍රාමාත්‍යතුමා අතර සාකච්ඡාවලදී වෙනත් දේවල් සමග සාකච්ඡා කරද්දී මේ බව අපිට තහවුරුලා තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රය ලබා දීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒ ගැනයි ගොඩක් කට්ටිය කතා කරන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔබ කිව්වා වගේ එන්නත් මේ වන විට ලංකාවේ 7,70,342 දෙනෙකුට එන්නත්කරණය කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ එන්නත්කරණය කිරීමේදී ප්‍රථමයෙන්ම අපේ තිබ්බ ස්ට්‍රැටජි එක නැත්නම් අපි කරපු ක්‍රමවේදය යටතේ තිබ්බේ අනිවාර්යයෙන්ම බස්නාහිර පළාත තමයි මූලික ඉලක්ක කරගෙන ඉමුත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ පසුගිය දින 14 අවසන් දින 14 දී කොවිඩ් ආසාදිතයන් හමු වෙන ප්‍රදේශයක් තිබෙනවා නම් ග්‍රාම නිලධාරි කොටසක් තිබෙනවා නම් නැත්නම් යම් කිසි පාරක් මාවතක් තිබෙනවා නම් ඒ ප්‍රදේශයේ ඉලක්ක කරගෙන ඒ ප්‍රදේශයේ ඉන්න වයස අවුරුදු 30ට වැඩි සියලු මායවලුන්ට එන්නත්කරණය කරන ක්‍රමවේදයක් තාමත් හොඳ ස්ට්‍රැටජියක් යන තමයි කරනු ලැබුවේ. ඔය දන්නවා සමහර රටවල යම් කිසි වයස් සීමාවලින් උඩ පමණයි කියලා කියනවා. නමුත් මේ විදිහට ක්‍රමවේදයක් නෑ. අපි තාමත්ම හොඳ ක්‍රමවේදයක් අතිගරු ජනාධිපතිතුමා අපේ සහකාරී සාධක බලකාය හමු වෙච්ච වෙලාවේදී මේක තමයි රටේ ස්ට්‍රැටජි වියුත්තේ කියන එක ගනු ලැබුණු තීරණයක් අනුව අපි කොටස් වශයෙන් බස්නාහිර පළාත ප්‍රථම වශයෙන්
මේ ආකාරයෙන් එන්නත් කරලා පිටට යන්න තියෙන අවස්ථාව අවම කර ගැනීම සඳහා යම්කිසි ක්‍රමවේදයකටයි අපි කරනු ලබන්නේ. ඉතින් ඒ ආකාරයෙන් තමයි කරගෙන ගියේ. ඉතින් ඔබතුමා අහපු ප්‍රශ්නෙට ඔව් දැනට තිබෙන ප්‍රමාණය මේ ප්‍රමාණයක් මම දැන් කිව්ව විදිහට 7,70,342ක් එන්නත් කරලා තිබෙනවා. අපේ අතේ මේ වෙනකොට තිබෙනවා. ඊට අමතරව අර මම කිව්ව විදිහට එන්නත් ලැබීමට නියමිතව තිබෙනවා. ඒකින්ද කිසිම අඩුපාඩුවක් නැහැ අපිට කරගෙන යීමේ හැකියාවක් තිබෙනවා. ඒ අවශ්‍යතාවය අනුව කරගෙන යනවා. ඊට අමතරව ඔබතුමා පත්තරය ආරම්භ කරද්දී මම අහගෙන කියනවා ස්පුට්නික් එන්නත සම්බන්ධයෙන් ඔව් මේ සඳහා අනුමැතිය ලැබිලා ශ්‍රී ලංකාවෙන් මේ එස්ට්‍රාසෙනිකා එන්නත වගේම ස්පුට්නික් එන්නත් ප්‍රමාණිකුත් ලංකාව අනවුම් කරලා ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මෙහිදී විශේෂඥවරුන්ගේ මතය වෙන තිබෙන්නේ විශේෂයෙන්ම මේක යම්කිසි වයස් කාල සීමා කියන්නේ 30ටයි 60ට අතර වගේ කාල මේ වයස් පරාසය කඩ තමයි තාමත්ම වැදගත් වෙන්නේ මේ කියලා එන්නත. ඉතින් කෙසේ වෙතත් ඒක මේ වන විට අනුන් කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඒත් එක්කම කොවෙක්ස් ඒ ක්‍රමවේද යටතේ යන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවට 100ට ජනගහනයෙන් 120ක ප්‍රමාණයක් එන්නත් ලබා දීමට නියමිත බව දැනුම් දුන්න කලින්ම ඒ අනුව අපිට 2,64,000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගිය සතිය ලැබුණා. ඒ එන්නත් විශේෂයෙන්ම අපි ලබා තියෙන යම් කිසි ක්‍රමවේදයක් යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ තිබෙන ක්‍රමවේදය යටතේ වයස අවුරුදු 60ට වැඩි අයලුන්ට තමයි මේ එන්නත ලබා දීමට නියමිත වෙන්නේ. මේකත් මේ ශීර මායතන නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා එන්නතම තමයි. ඒකෙන් 2,64,000ක් හම්බුණා. ඒකෙන් ඊයේ දිනේදී වයස අවුරුදු 60ට වැඩි විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ජීවත් වෙන මේ අපගේ ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දීමට කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම ඊයේ දිනේදී පමණක් 9,000කට අධික 10,000ට පොඩි සුළු සංඛ්‍යාවක් අඩු වෙන ප්‍රමාණයකට ඊයේ දිනේදී මේ ආකාරයෙන් එන්නත් කරන්නේ කරලා තිබෙනවා. ඉදිරි දින කිහිපෙදිත් මේ ආකාරයෙන්ම මේ පළාත්වල මේ ආකාරයෙන් එන්නත් කරන්නේ කරනු ලබනවා. ඊට අමතරව තමයි චීනයේ නිෂ්පාදිත එන්නතක් තිබෙනවා. මේ සමැදිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වන විටත් එය අනුමත කිරීම සමැදිව කටයුතු කරලා තිබෙනවා. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු වහාම ශ්‍රී ලංකාවටත් මේ ආකාරයෙන් අපි එන්නත් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ඉතින් මේ අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 30ට උඩ ඉන්න සියලුම අයලුන්ට රජයේ විසින් මේ ආකාරයෙන් එන්නත ලබා ගැනීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ලබාගෙන තිබෙනවා. ඒ අනුව එන්නත වල අඩුවක් වෙන්නේ නැහැ. මේක යම්කිසි ක්‍රමවේදයක් යටතේ ප්‍රථමයෙන් බස්නාහිර පළාතත් ඉන්පසුව ඉදිරි ප්‍රදේශවලටත් බොහෝ දුරට යන ක්‍රමවේදයක් යටතේ එන්නත් කරන්නේ අනිවාර්යයෙන්ම කරගෙන යනු ලබනවා. අමුදාවතුමනි සමහර ප්‍රදේශවල එන්නත් ලබා දීපු ප්‍රදේශවල පවා බස්නාහිර පළාතේ කිහිප දෙනෙක් ඒ කියන්නේ ඉතාමත් සුළු පිරිසක් එන්නත් ලබා ගැනීමට නොහැකියාව මත මගහැරී තිබෙන්නට පුළුවන්. ඔවුන් සම්බන්ධයෙන් යම්කිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්න. ඔව් අනිවාර්යයෙන්ම මෙහෙමයි දැන් අපිට මේක යම්කිසි පුද්ගලයෙක්ට මේ එන්නත දෙන දවසේ හිටියේ නැහැ කියන එකයි ඒක ඔහුගේ අඩුපාඩුවක් හැටියට නෙමෙයි. අවශ්‍යතාවය තියෙන්නේ එන්නත් කරන්නේ මම කිව්වා වගේ එන්නත් කරන්නේ මේ ආකාරයෙන් කොවිඩ් පැතිර යාම වැළැක්වෙන ක්‍රමවේදයක් යටතේ යම් හඳුනාගත් ප්‍රදේශයකට ඒ හඳුනාගත් ප්‍රදේශයේ මේ ඡන්ද ලයිස්තුවකට පමණක් නෙවෙයි తాවකාලිකව හෝ රැකියාවන් වලට ඒ ප්‍රදේශවල ඇවිල්ලා ඉන්නවා නම් ඔවුන්ටත් එන්නත ලබා දීමට කටයුතු කරනු ලැබුවා. ඔබ කියන විදිහට යම් කිසි පුද්ගලයෙක්ට ඒක මගහැරලා තිබෙනවා නම් ඒ පළාතේ ඉන්නවා ග්‍රාම නිලධාරිවරයෙක් ඉන්නවා. ඒ පළාත භාර සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂක වරයෙක් ඉන්නවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉන්නවා. ඔහුට දැනුම් දුන්නා නම් මේක ලැබුණ නැහැ කියලා උන් දන්නවා. උන්ගේ ලිපිනේ ස්ථිර නම් මේ ජීවත් වෙන බව තහවුරු කරගත්තොත් ඔහුට වෙනත් ප්‍රදේශකින් හෝ එන්නත ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අවශ්‍යතාවය යම් කිසි ඒ ආකාරයකින් අපි හඳුනාගත් ප්‍රදේශයක ඉන්න සියලුම අයලුන්ට එන්නත් කර ගැනීම යම් කිසි ආකාරයෙන් ඔහුට අතපසු වුණා නම් හෝ එන්නත ලබා ගැනීමට හැකියාවක් ලැබුණ නැත්නම් එන්නත ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාව තුළට පැමිණීමේදී මාත්‍රා දෙකක් ලබාගෙන තිබෙනවා නම් ඔවුන්ට ලංකාව තුළදී නිරෝධායන වීමේ අවශ්‍යතාවයක් නැද්ද? ඔව් දැන් මෙහෙමයි පසුගිය සතියේ ඉස්සෙල්ලා සතියේ මුල් භාගයේත්
අපි මේ ප්‍රශ්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි කාර්යසාධක බලකායේ විශේෂ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානිය වශයෙන් මම මේ ප්‍රශ්නය සහ ඒ හා සමාන්ද ප්‍රශ්න කීපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරලා තිබෙනවා. විශේෂයෙන් පසුගිය සඳුදා පැවැත්වුණු කාර්යසාධක බලකායේ අතිගරු ජනාධිපතිතුමත් මේ සමගිව කතා කරනු ලැබුවා. මෙහිදී මේ ප්‍රශ්න තුනක් ඔබ අහන්න ප්‍රශ්නෙට අමතරව ප්‍රශ්න දෙකක් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිළිතුරු ඉල්ලුවා. ඒ ඇවිල්ලා ප්‍රථමයෙන් ඔබතුමා අහන ප්‍රථම ප්‍රශ්නය ඇවිල්ලා යම් කිසි පුද්ගලයෙක් එන්නත් දෙකම ලබාගෙන කියන්නේ සම්පූර්ණ කරගෙන ඉන්න පුද්ගලයෙක් පිට රටවල වලින් ලංකාවට පැමිණෙනවා නම් ඔවුන්ට කිසිම නිරෝධානකින් තොරව යාමට හැකියාවක් තිබෙනවා කියන. ඉතින් ඒ සමැදිව බොහෝ දුරට හෙට දිනේදී අනිවාර්යයෙන්ම ධනාත්මක පිළිතුරක් ඒ කියන්නේ මේ ආකාරයෙන් එනවා නම් කියන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා එන කට්ටියට නිරෝධානෙන් තොරව යාමට හැකියාවක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙන තත්ත්වයක් ඇති වෙයි කියලා හෙට දිනේදී මේ සමැදිව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් මම ඊයේ දිනේදී ඇහුවම ඔහු දැනු දුන්නේ හෙට දිනේදී මේ පිළිබඳව පිළිතුර ලබා දෙනවා කියලා. මේ ධනාත්මක පිළිතුරක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒ පළවෙනි කාරණේ. ඊට අමතරව අපි ඉල්ලුමක් කරනු ලැබුවා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කෙටි කාලින අපි දන්නවා සමහරලාට ශ්‍රී ලාංකිකයන් ලංකාව තුල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් ලංකාව තුල පදිංචිව සිටින අයවලුන් රාජ්‍ය සංචාර නැත්නම් නිල සංචාර සහ ව්‍යාපාරික සංචාර ඔබ දන්නවා විදේශ විනිමය ලංකාවට රැගෙන එන බොහෝ ආයතන ලංකාවේ තිබෙනවා. මේ අයවලුන් කෙටි කාලින විදේශ රටවල් වලට යෑමට පුරුද්දක් වශයෙන් තිබෙනවා. උන්ට යා යුතුව තිබෙනවා. ඔවුන්ගෙන් විශේෂයෙන්ම අපේ මුත් ඉල්ලුම් කිරුම් කරනු ලැබුවා. මේ පසුගිය කාලේ උන්ට යන්න හම්බුනේ නැති ඒ අනුව යා යුතුවම තිබෙනවා. එහෙම ගියාම ඇවිල්ලා දින 10ක් හෝ 14ක් නිරෝධායන වීම අපහසු හින්දා උන් නොයා හිටීමටත් කටයුතු කරනවා. නැත්නම් ඒ රටවල තිබෙන තත්ත්වයට ගියේ නැතුව තත්ත්වයට නමුත් දැන් යා යුතුව තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් වද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් මේ ප්‍රශ්නෙත් අපි ඉල්ලුවා එහෙම කෙටි කාලිනව ජන අයවලුන්ට නිරෝධායනකින් තොරව යම් කිසි PCR පරීක්ෂාවුන් ජෛව බුබුලක් යටතේ අපි තුමු විදේශ සංචාරක යෙදෙනවා නම් ව්‍යාපාරික නැත්නම් විදේශ රාජ්‍යතාන්ත්‍රික යටතේ නැත්නම් නිල සංචාර යටතේ යන අයවලුන්ට ජෛව බුබුලක් යටතේ ගිහිල්ලා එනවා නම් ආවන් පස්සේ උන්ට නිරෝධායනකින් තොරව නවත PCR පරීක්ෂණයෙන් පසුව යාමට හැකියාවක් ලබා දෙන්න කියන එක ඉල්ලලා තිබ්බා. ඉතින් ඒකට පිළිතුරක් මම හිතන්නේ පෙරේදා දින 7ක් අපෙන් ඉල්ලුවා මේ සමැදිව පිළිතුරු ලබා දෙන්න. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පිළිතුරක් ලබා දීලා තියෙනවා. මේ ආකාරයෙන් දින පැය 96කට අඩු කාල සීමාවක් රටින් පිටතට ගිහිල්ලා මේ වගේ ජෛව බුබුලක් යටතේ පැමිණෙනවා නම් ඔවුන් ලංකාවට පැමිණුණන් පස්සේ නිවසක දින 7ක් නිරෝධායන විය යුතුයි. පස්වෙනි දිනේදී ඔහුට PCR පරීක්ෂණයක් කරලා ඔව නික්ම යාම හැකියාවක් තිබෙනවා කියලා. එහෙම නැතුව දින 4කට වැඩි යන අයලුන්ට ලංකාවට පැමිණීමේදී පැමිණුණු වහාම PCR පරීක්ෂණයක් කරන්නත් ඊට අමතරව දින 5ක් 7ක් අතර කාල සීමාවේදී දෙවෙනි PCR පරීක්ෂණයක් කරලා ඔවුන් මුදා හැරීමේ ක්‍රමවේදයක් යටතේ දැනට එවැනි අනුමැතියක් මීට දිනකට ප්‍රථම ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඊට අමතරව අපි ඉල්ලලා තියෙන තුන්වෙනි කාරණයක් හැටියට ඒත් ඔය සඳුදා අපි ඉල්ලපු කාරණයක් තමයි ලංකාවට පැමිණෙන විදේශ රටවල් වලින් රැගෙන එන ශ්‍රී ලාංකිකයන් සහ අනෙකුත් පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ නිරෝධායන කාල සීමාව දින 14න් ඒක දින 7ක් හෝ එයා කාල සාල සීමාවක් මේ හෝටල් වල හෝ නැත්නම් මේ නිරෝධායන කරවන්න නැතුව ඒක අඩු කරන්න කියලා. ඉතින් ඒ සමැදිවත් පිළිතුරක් හෙට දිනේදී ලබා දෙන බවට අපිට සාතික කරලා තිබෙනවා. මේ අනුව බොහෝ දුරට මේ දින 14 කාල සීමාව හෝටලේ ඉන්න කාල සීමාව අඩු කිරීමට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ධනාත්මක පිළිතුරක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙමින් සිටිනවා.